Porsche Panamera. ඉතින් මේ අපේ YouTube channel එක ගොඩක් ප්‍රසිද්ධයි. මේ ලංකාවේ පළවෙනි පාර කියන වගේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් මොන වගේ channels මොන විදිහට කිව්වත් අපේ channel එකේ තමයි මම ඕගොල්ලන්ට අපේ intro video එකට කිව්වා වගේ වැඩිපුරම ලංකාවේ පළවෙනි පාට කියලා බලාගන්න මෙන්න මේ වගේ සෑහෙන unique. ඉතින් මේ Porsche Panamera කිව්වම සමහර විට ඕගොල්ලන්ට අහලා තියෙන විදිහේ නමක් වෙන්න ඇති. හැබැයි මේ කා එක හරියට බැලුවොත් ලංකාවටම 4යි තියෙන්නේ. ඉතින් අතේ තියෙන ඇඟිලි ගානටත් වඩා එකක් අඩුවෙන් තමයි මේ කාර් එක ලංකාවේ බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙන්නේ. මේ තියෙන්නේ දැනට ඇවිල්ලා තියෙන අලුත්ම Porsche Panamera එක. ඉතින් 2016 න් පස්සේ මෙන්න මේ second generation එක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් අපිට මේ full size එහෙම නැත්නම් executive size කියන විදිහේ sedan එහෙම නැත්නම් දොර 4ක් තියෙන sedan උනාට liftback නැත්නම් පිටිපස්සට ස්වෙප් ටේල් එකක් වගේ බලා ගන්න පුළුවන් වෙන විදිහේ ඩිසයින් එකක තමයි මෙන්න මේ Porsche Panamera කියලා කියන්නේ. ඉතින් Porsche කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම manufacturers ළඟින් එක්කෙනෙක්. ඉතින් German manufacturer කෙනෙක් විදිහට ඒගොල්ලොන්ට අර මේ සාමාන්‍ය performance cars සහ SUV lineup එක තියෙනකොට මෙන්න මේ Porsche Panamera කියන එක සාමාන්‍යයෙන් අර estate car එකක් වගේ එහෙම නැත්නම් එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් විදිහට නමුත් typically Porsche කියන විදිහේ ඩිසයින් එකක් එක්ක එන්න ඕන වාහනයක් විදිහට තමයි මෙන්න මේ Porsche Panamera එක ආවේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ ගෝල් ෆේස් එක ළඟ ඉඳන් තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් සමහර විට හුළඟ වැඩි වෙලා මේ කියන ඒවා ඇහෙන්නේ නැති වෙන විදිය පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් try කරනවා ඒක ඔයගොල්ලන්ට හරි විදියට අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරලා දෙන්න. ඊට අමතරව මොන හරි දෙයක් වෙලා ඔයගොල්ලන්ට අහගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඔයක පොඩ්ඩක් අමාරු වුණොත් එහෙම sorry කියලා කියන ගමන් අපි වීඩියෝ එක පටන් ගමු. මේ Nipul Cars by Automall SL. මෙන්න මේ කියන Porsche Panamera එක මුලින්ම අපිට මාකට් එකේ බලා ගන්න හම්බ වෙන්නේ 2009 දී. 2009 ඉඳන් මේ වෙනකන් අපිට generations දෙකක් නැත්නම් තුනක් බලා ගන්න හම්බෙලා තියෙනවා. ඉතින් මේක මේ generations ගාන පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙනවා. මොකද 2009 ඉඳන් 2015 වෙනකන් එක generation එක තමයි ආවේ. හැබැයි 2013 දී අපිට e-hybrid එහෙම නැත්නම් මේගොල්ලෝගේ hybrid e-hybrid නෙමෙයි hybrid systems ටිකක් එක්ක 2013 දී facelift එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 2015 end වෙලා 2016 manufacture එකට මෙන්න මේ design එකත් එක්ක අලුත්ම Panamera design එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් මේ මෙන්න මේ Porsche Panamera එකට typical Porsche fan boys ලා ඇත්තටම කිව්වොත් කැමති උනේ නැහැ. මොකද 911 එකක් වගේ 911 තමයි සාමාන්‍ය successor විදිහට Porsche cars වල අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් වාහනේ engine එක තියෙන්නේ ඉස්සරහා. දොරවල් 4ක් තියෙනවා. ඉතින් මේවා මේ typical Porsche fan කෙනෙක්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි. ඉතින් ඒකට හොඳම result එක නැත්නම් හොඳම comeback එක Porsche company එකෙන් අරගෙන ආවා. ඉතින් මෙයාගෙන් පස්සේ 2020 දී මෙයාගේම තව චුට්ටක් වෙනස් කරලා තියෙන මේ ඩිසයින් එක වගේම බලන්න පුළුවන් වෙච්ච Porsche Panamera Turbo S කියන version එකේ e-hybrid version එකක් අපිට ලබා ගන්න හැකියාවක් තුණා. ඉතින් ඒක තමයි ලෝකේ අදට තුන්වෙනියට වේගවත්ම Porsche vehicle එක විදිහට නැත්නම් Porsche vehicle එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ පළවෙනි ස්ථානය ගන්නේ ඒගොල්ලොන්ගේ hyper car එකක් වෙලා තියෙන 918 Spide එක. ඒ වගේම 991 generation එකේ 911 එක විතරයි. අන්න ඒ වාහන දෙකට විතරයි මෙන්න මේ Porsche Panamera එක second වෙන. ඉතින් එහෙත් එක බලනකොට සෑහෙන ලොකු fast මේ production car එකක් විදිහට මෙන්න මේ Porsche Panamera එක අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ Porsche Panamera කියලා කියන නම ආවේ Panamericana කියලා race එකකින් තමයි derive වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අපේ අර එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න ගමන් typical Porsche වාහනයක් විදිහට super performance එකක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මෙන්න මේ Porsche Panamera එක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් එහෙමම මම introduction එකක් විදිහට මෙන්න මෙයා ගැනම අපි කතා කරොත් එහෙම
මෙයාගේ කලින් ජෙනරේෂන් එකේදී අපිට normal Panamera එකේ ඉඳන් Panamera 4, Panamera Turbo සහ Panamera Turbo S වගේ variety එකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මෙයාට ආවමත් අපිට Porsche Panamera, Porsche Panamera 4, Porsche Panamera 4S ඒ වගේ තව ඊට පස්සේ diesel versions අපිට බලා ගන්න හම්බුණා. ඒ වගේම high performance Turbo S එක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේ හැම එකකටම e-hybrid drive train එක නැත්නම් ඒගොල්ලෝගේ electric technology එකත් ලබා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේකත් ඒ වගේ ගෙනල්ලා තියෙන Porsche Panamera 4 කියලා කියන්නේ all wheel drive කියන එක Panamera 4 e-hybrid කියන වාහනේ තමයි මේ අද අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙමම ටක් දාලා අපි වාහනේ performance ගැන කතා කරමු. ඉතින් මේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ Porsche Panamera 4 එකයි. ඉතින් මෙයා තමයි Porsche Panamera basic spec එකකින් ඊළඟට step up වෙනකොට අපිට තියෙන වාහනේ. ඉතින් මේ හැම එකකටම මම ඔයගොල්ලන්ට කියවනේ e-hybrid drive train එක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වාහනේත් අපිට ඒ විදිහට මේ drive train එක බලන්න පුළුවන්. ඉතින් ඒක mainly බලන්න පුළුවන් විදිහ තමයි මේකේ තියෙන luminous green outline එක. ඉතින් අපිට මේ වාහනේ හම්බෙලා තියෙන මේ පෙන්නනවා වගේම Porsche 2.9 litre V6 twin turbo charged engine එකක්. ඉතින් ඒකෙන් මේ ඇත්තරම කිව්වොත් Porsche base model එකෙන් අපිට 3 litre engine එකක් හම්බෙන්නේ. හැබැයි මෙයාට එනකොට 2.9 වෙලා තියෙනවා. හැබැයි මෙයා තමයි මේ ජෙනරේෂන් 2020 වාහන ටික එන්න කලින් මේ ජෙනරේෂන් එකේ තුන්වෙනියට ෆාස්ටස්ම කායක විදිහට එන්නේ. ඉතින් එන්ජින් එක පොඩි වුණාට මේක ට්වින් ටර්බෝ charge කියලා තියෙන හින්දා සහ මේකේ e drive train එක අපිට හම්බෙලා තියෙන හින්දා සෑහෙන ලොකු power එකක් අපිට බලන්න පුළුවන්. ඉතින් අපිට මේ 2.9 litre V6 petrol engine එකෙන් electric motor එකක එකතුවත් එක්ක 456 horsepower මේ 4 seater දොරවල් හතරක මෙච්චර ටොන් දෙකක් බර මේ වාහනයෙන් ලබා ගන්න හැකියාවක් ලැබෙන තියෙනවා. ඒ වගේම 700 newton meter torque එකක් 1100ත් 4500ත් RPM එක ඇතුළතදී ලබා ගන්න පුළුවන්. ඉතින් massive performance එකක්. ඉතින් අපි වාහනේ drive කරලා බලනකොට මම ඔයගොල්ලන්ට ඒක ටෙස්ට් කරලා පෙන්නන්නම්. සෑහෙන ලොකු performance එකක් මෙන්න මේ කියන 2.9 litre V6 engine එකෙන් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ කියන 456 horsepower සහ 700 newton meter torque engine එකෙන් 0 to 100 යන්න 4.6 seconds වගේ බොහොම ඉතා කුඩා කාලයක් තමයි යන්නේ. ඒ වගේම 272 kilometers per hour වගේ electronically control කරලා තියෙන Porsche සමාගම විසින් control කරලා තියෙන විදිහේ top speed එක අපිට මේ වාහනයෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම වාහනය අපිට මම කියවනේ මේක Panamera 4 කියන්නේ all wheel drive. ඉතින් මේක ගොඩක් all wheel drive වුණාට rear side එකට bias කරලා තමයි අපිට මේකේ performance distribution එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ අපිට 8 speed transmission PDK transmission එක. ඉතින් performance මේ Porsche කට්ටියගේ performance cars වගේම ගොඩක් වාහනවල අපිට මේ PDK මේ transmission එක තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ විදිහටම අපිට මේ වාහනේත් 8 speed PDK transmission එක ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මේ අපිට 14.1 kilowatt per hour Audi e-tron battery එකක් තමයි මෙන්න මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් electric only range එක විතරක් 50 kilometers වෙනකන් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය normal charge එකකින් charge කරනවා නම් වාහනය අපිට සාමාන්‍යයෙන් පැය 5මාරක් 6ක් විතර ගත වෙනවා. ඒ වගේම මේ අපිට ෆාස්ට් charging කරනවා නම් පැය 2මාරක් වගේ ඉතාමත් කුඩා කාලයකදී මේ වාහනේ charge කර ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ වාහනේ sports plus කියලා drive train එක නැත්නම් driving profile එකක් තියෙනවා. ඒ profile එක ඇතුලේ අපි drive කරනවා නම් අපිට පුළුවන් අපි ඒ drive කරන විදිහ අනුවත් මේ regenerative braking skills වලින් නැත්නම් ඒ මේ හම්බෙන advantage එකෙන් අපිට මේ battery එක charge කරගන්න. ඉතින් battery එක place වෙලා තියෙන පිටිපස්සේ boot එකට පල්ලෙහාන්. ඉතින් මේ combined fuel consumption එකට ආවොත් එහෙම සාමාන්‍යයෙන් අපිට උපරිම 10ක් 12ක් වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ out station. ඊට අමතරව සාමාන්‍යයෙන් 6 to 8 වගේ consumption එකක් තමයි අපිට සාමාන්‍යයෙන් normal අපේ petrol engine එක සහ hybrid drive train එක ඔක්කොමත් එකතු කරගෙන යනකොට ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ මේ වාහනය අපිට මේ Porsche company එකෙන් free services වලට යටත් වෙලා තියෙනවා. එහෙම නැතිව අපි normal service එකක් කරනවා නම් සාමාන්‍යයෙන් minimum more than 200,000 අපිට මේ වාහනය හොඳ මට්ටමක තියාගන්න ස්පෙන්ඩ් කරන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඉතින් ඒ වගේම මේ වාහනේ 80 litre fuel tank එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වාහනය සෑහෙන ස්පෙෂල් වාහනයක්. ඉතින් අපි එහෙමම වාහනේ exterior design එක ගැන දැන් කතා කරන්න යමු.
ඉතින් දැන් අපිට තියෙන්නේ වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න. ඉතින් මේ වාහනේ ඇත්තටම රැප් එකක් විදිහට තමයි මේ කලර් එක නම් බලාගෙන හම්බ වෙන්නේ. හැබැයි බියුටිෆුල් කලර් එකක්, මාරම ලස්සන කලර් එකක් අපිට මේ වාහනේ බලාගෙන හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉර එනකොට මාර ලස්සනට අපිට මේ වාහනේ මේ අර ෂයින් එක ඒ තියෙන ඒ ග්‍රීන් අර ස්පෙෂල් ග්‍රීන් එක අපිට බොහොම ලස්සනට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඇත්තටම මම හිතන්නේ වාහනයක් මේ වගේ වාහනයක් පර්චේස් කරනකොට මෙන්න මේ වගේ යුනික් කලර්ස් වලින් තමයි අපි වාහනේ පර්චේස් කරන්න ඕනේ. නැත්නම් අර නිකන් අපි දකින්න සුදු කළු රතු ඔය පාට වලින් දැක්කම මේ අර වාහනේ තියෙන ගැම්ම එච්චර ලොකුවට පේන්නේ නැහැ වගේ තියෙනවා. හරි කමන්නේ කොහොම හරි අපි වාහනේ කතා කරන්න පටන් ගමු. ඉතින් අපි Porsche 718 එකේදී මෙන්න මේ LED matrix light ගැන කතා කරා. ඉතින් අපිට මෙන්න මේ වගේ X එකට යන එහෙම නැත්නම් මෙන්න මේ වගේ cod light එකක් අපිට බලන්න පුළුවන් අපේ day time running light එක විදිහට. ඒ වගේම අපිට LED light එකක් විදිහට මෙන්න මේ scoop එක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම hazards අපිට මෙන්න මේ lights වලටම integrate කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට තවත් fog light එකක් මෙන්න මේ වගේ බාය එකක් විදිහට බොහොම ලස්සනට අපිට මෙන්න මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට headlight washers හම්බෙලා තියෙනවා මේ වගේ කායකක. ඒවා බොහොම සාමාන්‍ය දේවල් විදිහට තමයි අපිට බලා ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම සම්පූර්ණ හොඳ functional air vents බලා ගන්න පුළුවන්. ඉතින් සෑහෙන air flow එකක් මෙයාට ඇතුළට ගන්න ඕනේ. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඔක්කොම බඩු ටික ඒ විදිහටම fix වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම එතන මැද්දට ආවහම අපිට තවත් එයා වෙන්ට් එකක් මෙන්න මෙතනින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ එයා ක්ලෝස් වෙලා ඉන්නේ. ඉතින් අපි හයියෙන් යන වෙලාවට එයා ඩක් ගාලා ඒ වැල්ස් ටික ඕපන් කරලා එතනිනුත් තවත් එයා එක ඇතුළට ගන්න විදිහට මෙහෙම සම්පූර්ණයෙන් අරගෙන යන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට සෙන්සර්ස් ටික හම්බ වෙලා තියෙනවා. වගේම මේ වාහනේ night vision තියෙනවා. ඉතින් night vision කැමරා එක මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අර රීෆ්‍රෙෂ් වෙලා තියෙන මේ ඩිසයින් එකට අපිට මේ අර කලින් Porsche Panamera එකේම බොඩි ලයින්ස් තමයි අත්‍තරම කිව්වොත් අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් අර මෙහෙම වේව් එකක් වගේ ගිහිල්ලා තියෙන ඒ ඩිසයින් එක අපිට බලන්න පුළුවන්. ටිපිකල් 718 එකට ගැලපෙන මේ Porsche එකකට සහ අපි 718 එකේ දැක්ක වගේම මේ වගේ බොඩි ලයින්ස් අපිට වාහනේ පුරාවටම දැක ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙමම මම බොහොම ඉක්මනට වාහනේ සයිඩ් විව් එක ගැන කතා කරන්නත් එන්නම්. ඉතින් මේ සයිඩ් විව් එක ගැන කතා කරනකොට අර E hybrid කියන එක අපිට මුලින්ම බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ස්ටෑන්ඩඩ් සාමාන්‍යයෙන් මේ වාහනේ 18 inch වලින් ඉඳන්ම බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා alloy wheels. ඉතින් මේ වාහනේ අපිට 21 inch wheels බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම ටිකක් low profile විදිහට තමයි මේ වාහනේ අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඒත් එක්කම අර E hybrid කිව්ව පළවෙනි එක මෙන්න මේ වගේ luminous green Porsche calipers අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම Porsche badge එක මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 11.9 meters විතර ටිකක් ලොකු turning radius එකක් හම්බෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ වාහනේ size එකත් එක්ක මේ wheels වල size එකත් එක්ක ඇත්තටම ඉතින් පොඩ්ඩක් මේ ඒ වගේ size එකේ turning radius එකක් තියෙන එක ඉතින් අපිට මොකද මේ වාහනේ අරගෙන අපි නිකන් අර චූටි හීනි පරලල යන තියෙන possibility එක සෑහෙන අඩුයි. ඉතින් ඒ හින්දා ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මෙතන ඉස්සරහෙන් ගන්න මෙන්න මේ air flow එක මෙන්න මෙතන අස්සෙන් එළියට එනවා. මේ ඇවිල්ලා අපි ඒක කැමරා ගෙනල්ලා පෙන්නුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් වෙන්ස් ආයිත් හම්බෙලා තියෙනවා. ඉතින් අපි මේ වාහනේත් එක්ක යනකොට මෙන්න මේ air flow එකෙන් අපේ brake calipers ටිකත් cool කරගෙන එහෙමම ඇවිල්ලා ඉතුරු වෙන ඒවා ටික ඇතුල් පැත්තෙන් එන ටික මෙන්න මෙතනින් එළියට යන විදියට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ එහෙම්මම පිටිපස්සට මෙහෙම ඇදගෙන ගිහිල්ලා මෙතනින් එළියට යන විදියට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට ස්ටෑන්ඩඩ් බ්‍රේක්ස් හම්බ වෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් ටර්බෝ S වගේ ටිකක් හයි පර්ෆෝමන්ස් වේරියන්ට්ස් වලට ගියාම ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් අපිට 4 liter V8 වගේ එන්ජින්ස් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒ වලට යනකොට ටිකක් අපිට සෙරමික් බ්‍රේක්ස් පවා මේ බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් අපිට keyless entry හම්බෙලා තිනවා බොහොම සරල දේවල්. ඒ වගේම ඉන්ටීරියර් එකට glance එකක් විදිහට මෙන්න මේ විදිහට අපිට මේ අලුත් ඉන්ටීරියර් එක පෙන්වන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් අපි ඉන්ටීරියර් ගැන වෙනම කතා කරමු. ඉතින් අපිට සෑහෙන හොඳ ඕපනින් එකක් අපිට හම්බෙලා තිනවා. ඒ වගේම Panamera 4 කියලා ඒකත් අර luminous green එකෙන්ම ගිහිලා තියෙන විදිහේ cuff boards එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් ඒත් එක්කම පිටිපස්සේ දොරවලුත් අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පිටිපස්සේ අපිට මේක 4 seat executive car එකක් විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් ඒ setup එකට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් ගොඩක් වාහනවල අපිට මේ Porsche Panamera එකට යනකොට sunroof එක බලා ගන්න හම්බෙන්නේ. හැබැයි මේ වාහනේදී අපිට සම්පූර්ණ glass panoramic roof එක බලා ගන්න පුළුවන්. sunroof එකක් සහ පිටිපස්සේ කට්ටියට moon roof එකක් ගන්න. ඉතින් ඒ ගැන වැඩි විස්තර අපි ඇතුළට ගියාම අපිට කතා කරන්න පුළුවන්.
ඉතින් මේ අපිට දැන් කතා කරන්න තියෙන වාහනේ රියර් ඩිසයින් එක ගැන. ඉතින් අර සුපුරුදු පැනමරා ඩිසයින් එකෙන් වෙනස් වෙලා විදියට තමයි අපිට මෙන්න මෙතනින් බලාගෙන හැකියාවක් හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ කියන අපි කලින් ජෙනරේෂන් එකේදී ෆේස් ලිෆ්ට් එක ආවට මෙන්න මේ ජෙනරේෂන් එකේ තමයි ඒ පැනමරා එක පර්ෆෙක්ට් කියලා කියන්න පුළුවන් විදිහේ රියර් ඩිසයින් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අලුත් 911 ජෙනරේෂන් එකේ බලා ගන්න පුළුවන් වෙන විදිහටම තමයි අපිට අපේ LED රියර් ලැම්ප්ස් ටිකයි ඒත් එක්කම මෙන්න මේ දිගටම ගිහලා තියෙන මෙන්න මේ වගේ බොහොම ලස්සන ලයිට්ස් ටික අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් එතනින්ම විතරක් නෙමෙයි මෙන්න මෙතනින් උඩිනුත් අපිට අර සෙන්ටර් මවුන්ටඩ් ලයිට් එකක් මෙන්න මේ බූට් ඩෝ එකටම බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ටිපිකල් Porsche විදිහට ඒකටම ගැලපෙලා තියෙන විදිහේ Porsche Panamera 4 කියලා තියෙනවා. ඉතින් මේකේ වටේට අර luminous green වලින් අපි side view එක ගැන කතා කරද්දී අපි brake calipers දැක්ක වගේම ඒ විදිහටම Panamera 4 කියලා අපිට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. ඉතින් අන්නේ luminous green color එක තමයි මේගොල්ලෝගේ මේ අලුත් E hybrid lineup එකට එනකොට මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන color එක. ඉතින් ඒත් එක්කම පල්ලෙහාට එනකොට අපිට බොහොම simple design එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් සමහර විට මේ මුහුදු හුළඟයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුහුදු හුළඟයි මේ වෙලාවේ exhaust එකේ rumble එකයි හින්දා පොඩ්ඩක් අපිට මේකට ඔයාලට හරියටම ඇහෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් පොඩ්ඩක් sorry. ඉතින් මේ ඉතින් ඒ වගේම අපිට පල්ලෙහාන් reflectors බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ වාහනේ පුළුවන් තරම් උඩටම උස්සලා තියෙන්නේ නැත්නම් අපි රේස් කරලා තියෙන්නේ වාහනේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. එතකොට මේ වගේම fixed diffuser එකක් මෙන්න මෙතන පල්ලෙහාන් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ lift කරලා තියෙන වෙලාවට ඉතින් සාමාන්‍යයෙන් සෑහෙන හොඳ ground clearance එකකුත් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඒත් එක්කම අපි Audi A7 එකේ වීඩියෝ කරලා මම ඒකේ link එක මෙන්න මෙතන දාලා තියනනම් එයාගෙත් අපිට මෙන්න මේ lift back එකේදී invincible spoil එකක් හම්බුණා. ඉතින් මෙන්න මෙයාගෙනුත් අපිට invincible spoil එකක් හම්බෙනවා. ඉතින් මෙන්න අපිට ඇතුලේ තියෙන පුංචි බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එබපු ගමන් ඕගොල්ලන්ට පේන විදියට මෙන්න මෙහෙම ලස්සනට ඒ spoil එක අපිට retract කරගන්න සහ extract කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ බොහොම simple විදිහට තමයි design එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. plus ඉතින් මේක මෙන්න මේ තියෙන කලර් එකත් එක්ක බොහොම ලස්සනට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් එහෙමම මම එනවා අපේ බූට් එක ගැන කතා කරන්න. ඉතින් අපිට power boots හම්බෙලා තියෙන. ඉතින් සෑහෙන ලොකු ලට්ටපට්ට ටිකක් එක්ක තමයි ඉතින් අපිට ඇත්තටම කිව්වොත් ඒරියා එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ පාර්ට් එක මෙන්න මේ විදිහට අපිට රිට්‍රැක්ට් කරගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය වෙන විදිහේ මැසිව් බූට් ස්පේස් එකක් අපිට ඇත්තටම කිව්වොත් මේ වාහනයෙන් හම්බෙලා තිනවා. ඒ වගේම අපිට පවර් අවුට්ලට්ස් හම්බෙලා තිනවා. ඒ වගේම තවත් මේ බඩු කාලි බෑලි ගොඩාක් අපිට හම්බෙලා තිනවා. ඉතින් අපි පර්ෆෝමන්ස් ගැන කතා කරා වගේම charge එක අපිට මෙන්න මේ බෑග් එකෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මට ඇත්තටම මේ සයිඩ් වේව ගැන කතා කරද්දී පෙන්වන්න බැරි වෙච්ච දෙයක් තමයි මෙන්න මෙතන තමයි අපේ charging මේ පෝට් එක තියෙන්නේ. ඉතින් අපිට මේක ඇත්තට මේ පැනමරා වාහනවල තියෙන පුංචි එර එකක් මේ මෙන්න මෙයාව පොඩ්ඩක් ලේසි නැහැ ඕපන් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් එහා පැත්තේ එක්කෙනාව ටිකක් හයිය මේ නිකම්ම ටච් කරපු ගමන් ෆියුල් කප් එක ඕපන් වුණාට කොහොම හරි මම ඒක ක්ලිප් එකක් දාන්නම්. ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට එයාව ඕපන් කරගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් අන්න එතන තමයි අපිට charge කරලා ඒ පෝට් එක දාගන්න තියෙන්නේ. මම ඒක ක්ලිප් එකක් ඒගොල්ලන්ට එතනින් දාන්න. ඊට අමතරව අපිට power boot හම්බෙලා තිනවා. ඉතින් බොහොම සම්පූර්ණයෙන් ලේසිව විදිහකට අපිට මෙන්න මේ විදිහට boot close එක බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට වාහනේ rear design එක ගැන කතා කරන් තියෙන්නේ. අපි ඔහොමම ටක් ගාලා interior එකට පයිමු. ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ perfectly crafted Porsche Panamera 4 එකේ interior එක ගැන කතා කරන්න. ඉතින් වාහනේ ස්ටාර්ට් කරගෙන මෙමු. අපිට මේ කී එක මෙන්න මේ විදිහට හම්බෙනවා. මේකත් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ Panamera එකේ ඩිසයින් එක අහුවෙන විදිහටම තියෙන්නේ. ඒක කොච්චරද කියන්නේ මෙතන ලූව් එකෙත් අපිට මෙතන එක නිකන් අර
ඩිජිටල් ස්ක්‍රීන් එකක් වගේ මෙතනින්වත් අපිට ගේජ් එකක් වගේ බලන්න පුළුවන්. එයාගෙත් මෙන්න මෙතන අපිට ඒක ඒ විදිහට බලන්න පුළුවන්. ඉතින් එකම වගේ ඩිසයින් එකකින් තමයි ඒ දෙන්නගෙම අපිට බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට පුෂ් ස්ටාර්ට් එකට බටන් එකක් නැහැ. ඒ වෙනුවට අපිට මෙන්න මෙහෙම කරගන්න තියෙන නොබ් එකක් තියෙන්නේ. නොයි විදිහට අපිට වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන්. සද්ද බද්ද මුකුත් නැහැ. මොකද මේක ඉලෙක්ට්‍රික් ඩ්‍රයිව් ට්‍රේන් එකක් තියෙන e-power නැත්තම් ෆියු කාර් එකක් එහෙම නැත්තම් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් විදිහට ෆන්ක්ෂන් වෙන හින්දා සුපුරුදු විදිහට කතා කරන්න පටන් ගමු. ඉතින් මේ අපි දැන් අපේ channel එකෙන් ඔයගොල්ලෝ මේ වෙද්දි සෑහෙන මේ වගේ යුනික් වාහන දැකලා තිනවා. ඉතින් මේ Porsche වාහන වලට එනකොට අපිට සම්පූර්ණයෙන්ම වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. මේ ඩ්‍රයිවිං පොසිෂන් එකේ ඉඳන් ඔයාගේ කොක්පිට් එකේ ඉඳන් ස්ටියරිං වීල් එකේ ඉඳන් හැමදේම අපිට සෑහෙන වෙනස් විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ බිල්ට්-ඉන් ක්වොලිටි එකට ආවොත් එහෙම ඉතින් ආයි තමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ අර ඕගොල්ලෝ අපි දකින්න සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන ජැපනීස් වාහන නැත්තම් අනිත් ඔය නෝමල් බ්‍රෑන්ඩ්ස් එක බලද්දී බෙස්ට් කියන්න ඒ කියන්නේ බෙස්ට් කියලා කිව්වොත් මං හිතන්නේ මදි. බෙස්ට් ටු නා ඒ කියන්නේ මම මෙයාව දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බෙන්ට්ලි වගේ කට්ටියත් එක්ක කම්පෙයාර් කරොත් එහෙම එක්සෙප්ෂනල් ක්වොලිටි නේ. ඉතින් ඒ වගේම ක්වොලිටි එකක් ඒගොල්ලොන්ට කවදාවත් පරාද වෙන්න බැරි වෙන විදිහේ ක්වොලිටි එකක් වාහනේ පුරාවටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සෑහෙන දේවල් තියෙනවා ඉතින් කතා කරන්නත්. ඉතින් මේ බිල්ඩින් ක්වොලිටි එකට 10 out of 10 අයි වචන දෙකක් නැහැ. 10න් 10ක් අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් හැකියාවක් හම්බෙලා දෙනවා. ඉතින් මේ Porsche Panamera එකේ ඉතින් මේක අපි කලින් කිව්වා වගේ පළවෙනි පාට ඕගොල්ලෝ මේකනේ දකින්න. ඉතින් මේ අලුත් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක අලුත් ඉන්ටීරියර් එක මේ ඔක්කොම ඕගොල්ලෝ අලුතින්ම තමයි මේ වාහනේදී තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ සුපුරුදු විදියට දකුණු පැත්තෙන් දැන් අපි කතා කරන්න පටන් ගමු. මේ ඉතින් මේ වාහනේදී මම මේ එක එක දේවල් එක්ස්ප්ලේන් කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙයි. හේතුව මෙයාව අනිත් වාහනත් එක්ක සසඳලා බලනකොට සෑහෙන වෙනස් දේවල් අපිට කතා කරන්න තියෙන හින්දා හරි අපි වැඩේට පයිමු. ඉතින් අපිට normal ඉදලා leather materials බලා ගන්න පුළුවන්. metallic trims අපිට හැමතරම් බලන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ වගේ chrome line එකක් එක්ක අපිට මෙන්න මේ වගේ හොඳ solid door handle එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම electric memory seats functions ටික අපිට lock unlock ඒවා ටිකත් එක්කම බලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන ඒ door එක ගාවමයි. ඉතින් අපිට මෙයා මෙන්න මේ විදිහට මේ set කරලා තියෙන ඒවලට මාගේ සම්පූර්ණයෙන් දාගන්න පුළුවන්. ඉතින් ආයි 2 option එකකට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ වාහනේ 1 2 3 4 5 6 මේක නම් අපිට 8 ways තමයි බලාගන්න පුළුවන් ඉන්න seat configuration එක. හැබැයි අපිට all the way up to 14 way වෙනකන් මේ වාහනේ seat configurations බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම grab handle එක හම්බෙලා තියෙනවා. අපිට මේ power mirror power windows button ටික හම්බෙලා තියෙනවා. හැබැයි මේ ඒකත් එක්කම තමයි අපිට අපේ fuel cup එකට ඕන මොකක්ද ලීව් එක එහෙම නැත්නම් බටන් එකයි ඒ වගේම ඔටෝ බූට් එකට ඕන එකයි තියෙන්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේ වාහනේ ඒ වගේ වැඩිය අපිට පාවිච්චි කරන්න නැති normal මේ mirror controllers වලට පවා අපිට black gloss plastic වගේ අර මේ plastic වලින් හදලා තිබ්බට මේ අර gloss cover එකක් දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ look එකක් වගේ තමයි එතනින්වත් බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් attention to detail සහ අර top notch quality කියන එක මෙතන superior ටම අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් එහාට ආවම අපිට ආයිත් අපේ lights control කරගන්න panel එක තියෙනවා. ඒකත් සාමාන්‍ය යුරෝපියන් වාහන වල වගේ අපිට knob එකක් නැතුව වෙනස්ම විදිහකට තමයි අපිට බලා ගන්න හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට වාහනේ ස්ටාර්ට් කරගන්න ඒ knob එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් දකුණට ආවම අපිට AC louvers දෙකක් දෙපැත්තෙන් හම්බෙලා තියෙනවා. තව මැද්දට එනකොට තවත් ඉන්ට්‍රස්ටිං විදිහට අපිට AC louvers බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. මම ඒව එතනට ආවම කියන්නම්. ඉතින් අපි මෙතන මැද්දට ආවම මේ beautifully crafted steering wheel එක අපිට මෙන්න මෙහෙම බලන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ 3 spoke design එකක තමයි steering wheel එක බලා ගන්න වෙන්නේ. dual multifunction ස්ටීරිං වීල් එකක් ඒත් එක්කම අපිට පැඩල් ශිෆ්ටර්ස් මෙන්න මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ අමුතු කෑල්ලක් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට Porsche 718 එකේදීත් බලා ගන්න හම්බුණා. ඉතින් මෙයා මම මෙයාගෙන් ඇත්තටම කතා කරන් පටන් ගන්නම්. ඉතින් මෙන්න මෙයාගෙන් අපිට පුළුවන් මේ අපේ drive මේ profiles ටික ටක් ගාලා වෙනස් කරගන්න. ඉතින් මේ E එකට දැම්මහම E power electric mode එකේ H එකට දැම්මම hybrid ඊට පස්සේ අපිට sport එකට දාමු. දාපු ගමන් ඔයගොල්ලෝ දැක්කා exhaust ටික ඒ වෙලා ටක් ගාලා එන්ජින් එක kick start වෙනවා. ඒ වගේම sport plus එකටත් මෙන්න මේ විදිහට දාගන්න හැකියාවක් හම්බ වෙනවා. ඒ වගේ මෙන්න මේ මැද්ද බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එබුවාම අපිට
20 seconds වලදී ඒගොල්ලෝ කියනවා sport response කියලා. අන්නේ 20 seconds ඉවරනකොට හරියට අපිට launch control වගේ අපිට සම්පූර්ණයෙන්ම මේ වාහනේට ගන්න පුළුවන් optimal boost එක එකපාර අරගෙන දෙනවා. හරියට නිකන් අපි CLF45 එක launch කරා වගේ. අන්න ඒ විදිහට අපිට එයාගෙන් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ මම මෙයාත් එක්කම කතා කරන් පටන් ගන්නම් අපිට 7 inch screens දෙකක් මෙන්න මෙතනින් බලන්න පුළුවන්. අපිට ඒක ඇත්තටම බැලුවම පේන්නේ මෙතන නිකන් මේ වගේ මීටර්ස්ම පහක් තියෙනවා වගේ. හැබැයි ඇත්තටම එක ඇනලොග් මීටර් එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ අපේ මෙන්න මේ rev මීටර් එකත් එක්ක. ඔන්න ඔය විදිහට අපිට ඒක rev මීටර් එක බලන්න. ඉතින් ඒක ඇනලොග්. ඊට අමතරව අපිට මෙන්න මේ වම් පැත්තේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදිහට බලා ගන්න සහ වෙනස් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ දකුණු පැත්තේ knob එකෙන් අපිට මෙන්න මේ විදිහට ඇතුළ කස්ටමයිස් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නැවිගේෂන්ස් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ නයිට් විව් අපිට මේ ඔප්ෂන් එක ඉතින් මේ වාහනේ ඇවිල්ලා උඩරිම ඔප්ෂන්ස් ගොඩක් අපිට බලාගෙන පුළුවන් වෙලා තියෙන විදිහේ වාහනයක්. ඉතින් ඒ හින්දා අපිට ඒකට ගැලපෙන ගොඩක් දේවල් අපිට මේ වාහනෙන් ඒ විදිහටම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් දකුණු පැත්තෙනොත් අපිට ඒ විදිහටම ගොඩක්ම වාහනයට ඩ්‍රයිවිං පැත්තට සම්බන්ධ ඒවා ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා නයිට් විෂන් එකත් අපිට මේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට රැයට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ ඉන්පුට්ස් ටික ඉස්සරහින් තමයි ඒගොල්ලෝ අරගන්නේ. ඉතින් ඒ ටික අපි XTD එකේදී කතා කරා. ඉතින් ඒත් එක්කම මම එඩ් එක ගැන කතා කරලා ආයෙත් මේ ස්ටියරින් වීල් එකේ පැත්තට මෙනකොට අපිට ඊට අම්පස්සේ අපිට normal power මේ අපේ entertainment එකේ volume up and down කරගන්න, mute කරගන්න, call disconnect කරන මේව කරගන්න ඒ වගේ ඒවා ටික අපිට බොහොම ලේසියෙන් හම්බ වෙනවා. ඉතින් කිසිම මේ අපිට ඒකේ දෙයක් එහෙම බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතනින්ම නවතින්නෙත් නැහැ. මම සාමාන්‍යයෙන් මෙන්න මේ levers ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේ වාහනේ ගත්තොත් එහෙම ඕගොල්ලොන්ට මේ වාහනේ levers පවා අර black gloss විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ චූටි හැම detail එකක්ම අපිට අර premium quality එකෙන් cruise control lever එක පවා අපිට මෙන්න මේ වගේ premium quality එකෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මම ආයි පොඩ්ඩක් අපේ මේ RPM meter එකට එන්නම්. ඉතින් මෙතන පල්ලෙහා අපිට ඇනලොග් මීටර් එක පල්ලෙහා තව චූටි ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. ඒ චූටි ස්ක්‍රීන් එකේ අපිට ස්පීඩෝමීටර් එකයි ගියර් එක පෙන්නනවා. ඒ වගේම අපි ඉන්න ඩ්‍රයිව් පොසිෂන් එක නැත්නම් අපි කරන මේ ඩ්‍රයිව් මොඩ් එක පෙන්නනවා. ඊට පල්ලෙහින් e-power charge කියලා තියෙනවා. ඉතින් මේක මොකක්ද හරියටම වෙන්නේ කියලා මම මේ ඩ්‍රයිව් කරද්දිත් කතා කරන්නම්. ඒ වගේම තමයි මේ අපිට මේ e-power එකේදී ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන් තේරෙනවා අපි e-power එක පාවිච්චි කරන එයා එතකොට e-power එක ඉන්නකොට RPM මීටර් එකක් වගේ එකකට අර ඒ ඉන්ෆර්මේෂන් එක දෙන්න තමයි අපිට මේ ඒ විදිහට එතන පල්ලෙහෙන් පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය ටික ඒ විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් අපිට Bose sound system එකක් හම්බෙලා තිනවා. ඒකටම අපිට ambient lighting උත් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් ඒකනම tweeters subwoofers ඒ ටික ඔක්කොම අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව Porsche ලගේ iconic මෙන්න මේ watch එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක watch එකක් කියන්නට හේතුව සාමාන්‍යයෙන් ක්ලොක් එකක් කියලානේ කියන්න ඕනේ. මොකද මෙයාව ඔයගොල්ලොන්ට පේනවා නම් මෙයා ඉන්නේ 5 10 15 20 30 කියලා මෙයා තප්පර වලින් තමයි මේක දාලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මෙයා ඇනලොග් ක්ලොක් එකක් එක්ක මෙන්න මේ වගේ ටයිම් එක පෙන්නනවත් එක්කම ස්ටොප් වොච් එකක් විදිහටත් මෙයාට කටයුතු කරන්න පුළුවන් හැකියාවක් අයම් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක මම ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. අන්න මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට ස්ටොප් වොච් එකක් විදිහට එයාව පාලනය කරගන්න හැකියාවක් අපිට තියෙනවා. මේ ස්පෝර්ට්ස් ක්‍රෝනෝ පැකේජ් එකට තමයි අත්‍තරම කිව්වොත් මෙන්න මේ ඔප්ෂන් එක අපිට ලබා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි දැන් මේ ලැප් එකක නම් ඉන්නේ. මේ ලැප් එක අපිට ටක් ගාලා එතනින් බලන්නකොට මේ නිව් ලැප් කියන එක දාපු ගමන් ටක් ගාලා මේ අපිට නිව් ලැප් එකට අපිට මෙන්න මෙතනින් දාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම කරන්ට් ලැප් එක, ෆාස්ටස්ට් ලැප් ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික අර මේක දොර හතරේ සෙඩාන් කාර් එකක් වගේ එකක් වුණාට අපිට ඒක ඒ විදිහට බලන්න පුළුවන්. ඒ ස්පෝර්ට්ස් ක්‍රෝන එකටම තමයි මෙන්න මේ නොබ් එකත් අපිට ඇත්තටම කිව්වොත් හම්බ වෙන්නේ. ඉතින් ඒක Porsche 718 එකේ ස්පෝර්ට්ස් ක්‍රෝන පැකේජ් එක තියෙනවා නම් තමයි අපිට මේ නොබ් එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මෙන්න මෙතනිනුත් AC vents දෙකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ එනේ ආෆ්ලෝ එක මෙන්න මෙහෙම පිටිපස්සේ කට්ටියට බොහොම ලස්සනට යවන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මම අපේ ඉන්ෆර්ටේන්මන්ට් සිස්ටම් එකට එන්නම්. ඉතින් ඉන්ෆර්ටේන්මන්ට් සිස්ටම් එකට ආවහම අපිට 23 inch ස්ක්‍රීන් එකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මම මුලින්ම හෝම් එකෙන් පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක තමයි අපිට හම්බ වෙන 992 Porsche 911 එකේ හම්බ වෙන නැත්නම් අලුත්ම ජෙනරේෂන් එකේ අපිට බලා ගන්න හම්බ වෙන
ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. ඉතින් මේකෙදි අපිට මේ සම්පූර්ණයෙන්ම රිෆ්‍රෙෂ් වෙලා තියෙන විව් එකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට හෝම් ස්ක්‍රීන් එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකෙදි අපිට අපේ මල්ටිමීඩියා එක එහෙම නැත්නම් අපේ රේඩියෝ ඒකට ඊට පස්සේ ඩෙස්ටිනේෂන් ඊට පස්සේ අපේ ක්ලයිමේට් කන්ට්‍රෝල් ඊට පස්සේ අපේ ඩ්‍රයිවිං ප්‍රොෆයිල්ස් ඒ ටික අපිට කරගන්න ඕන විදිහට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අපිට Apple CarPlay සහ මේ Android Auto මේ වාහනයට කම්පැටිබල්. ඉතින් ඒක අපිට කනෙක්ට් කරගන්න අවශ්‍ය ඒවා ටික අපිට ෂෝට්කට්ස් විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට නැවිගේෂන්ස් වලට ගියාම මේ ආගේ පුංචි කේස් එකකට තියෙන්නේ මේ too complicated වැඩි. මේගොල්ලොන්ට ඒක සෑහෙන්න පර්ෆෙක්ට් කරන්න ඕනලා තියෙනවා. හැබැයි ඒ හින්දාම චුට්ටක් ඒක complicated වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිට මේ හැම දෙයකම ගියාම අපිට මෙන්න මේ වගේ map ඊට පස්සේ traffic මේ වගේ අපිට options ගොඩක් තියෙනවා. ඉතින් ඒක එක අතකට කට්ටියකට පොඩ්ඩක් එහෙම ලොකුවටම ලේසි නැති තැනකට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් මම හිතන්නේ හරි. ඉතින් මම මේ ඒ වගේ අපිට හැම ඉන්ෆර්මේෂන් එකම මෙතනින් බලන්න ඉතින් මං කා එකට එන්න. ඉතින් කා කියන එකට ආවහම අපිට මෙන්න මේ විදිහට ඔප්ෂන්ස් කීපයක්ම බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේ ස්ක්‍රීන් එකට ආවහම මේ අර ක්ලික් කරන සද්දේ වට ඇහෙනවා. හැබැයි අපිට අර Audi infotainment systems වල වගේ මෙහෙම ක්ලික් කරන එක අර vibration එකක් අපිට තේරෙන්නේ නැහැ. ඒක හැබැයි අපිට මෙන්න මේෙහිදී පොඩ්ඩක් බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ දැක්කද මෙන්න මේ හරියට වගේ එනකොට අපිට ඒක මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙලා. මම එහෙට පස්සේ වෙලාවක එන්නම්. ඉතින් මේ ඔක්කොම ඇත්තටම කිව්වොත් අපිට ටච් වගේ තමයි හම්බෙන්නේ. මේ උඩේව එහෙම මේ ඔක්කොම සම්පූර්ණ ටච්. ඉතින් මම ඒ වලට වෙනම එන්න මම ඔයගොල්ලන්ට කිව්වේ ඒක තමයි ගොඩාක් දේවල් තියෙනවා අපිට මේ වාහනේ කතා කරන්න. ඉතින් මේ මං හිටියේ කා එකේ අපිට සම්පූර්ණ මේ ඩ්‍රයිවිං වලට අදාළ වෙන විදිහේ ඒව ටික අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අපි හරියට ගත්තොත් එහෙම අපිට වාහනේ හයිට් කන්ට්‍රෝල් හම්බෙලා තිනවා. ඉතින් ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. අපිට ඒව බොහොම ලස්සන ග්‍රැෆිකල් විදිහට වාහනේ අපිට පෙන්වලා තියෙනවා. ඉතින් අපිට ඕනනම් වාහනේ මීඩියම් නැත්තම් ලෝ. ඉතින් ඒකත් අපිට පෙන්වනවා කොච්චර දුරකට අපේ වාහනේ ලෝ වෙනවද කියලා. ඉතින් අපිට මට දැන් තේරෙනවා වාහනේ මොන විදිහටද ලෝ වෙන්නේ කියලා. ඒ වගේම අපිට වාහනේ සම්පූර්ණයෙන් ලිෆ්ට් කරන්නත් හැකියාවක් තියෙනවා. හොඳම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ලබා ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඊට පස්සේ අපිට පිටිපස්සට ගියාම අපිට chassis අපිට අපේ damper settings තුනක් හම්බෙලා තියෙනවා. normal, sports සහ sport plus විදියට. ඒක අපිට ලබා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම sport exhaust system එක අපිට කැමති නම් on off කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ හැම එකම options. ඒ වගේම retractable spoiler එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ spoiler එක අපිට බලා ගන්න පුළුවන් retract වෙන විදිහ ඔයගොල්ලන්ට මම මෙතන clip එකක් දාන්නම්. ඉතින් ඒකත් අපිට මෙන්න මේ විදිහට ග්‍රැෆිකලි පේනවා. ඔන්න දැන් ස්පොයිලර් එක ඇතුළට ගිහිලා තියෙන්නේ. ඒ වගේම ආයෙත් එක දැම්මෙන් පස්සේ මෙන්න මේ විදිහට ස්පොයිලර් එක එළියට එනවා. ඉතින් මේ වගේ ටෙක්නොලොජි එකක් මේ වගේ දොර හතර වාහනයකට හම්බ වෙනවා කියන්නේ ඉතින් මේ වගේ Porsche වගේ කට්ටියම තමයි ඉතින් මේක කරන්න පුළුවන්. ඊට අමතරව මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුව විදිහ අපේ මේන් ඩ්‍රයිවිං ප්‍රොෆයිල්ස් ටික අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් අපි ඩ්‍රයිවිං වලට ගියාම මම මේ ඔක්කොම ටික අපි දාලා පෙන්නන්නම්. ඊට පස්සේ අපිට පස්සේ එකක් ආයි හම්බ වෙනවා control කියලා. මේක තමයි අපේ අනිත් ඒවල බලාගෙන පුළුවන් වෙනදී අපේ ambient lighting. එතකොට අපේ ambient lighting හම්බෙලා තියෙනවා මෙන්න මේ කියන මේ හැම චූටි පැනල් එකකටම අපිට වෙනස් විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක කලර්ස් අපිට ඕන විදිහකට වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම brightness. ඉතින් මේ ඔක්කොම අර මං අපි සාමාන්‍ය දකින infotainment systems වලට වඩා සෑහෙන වෙනස් විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් අපිට මෙන්න මෙතන මේක එවුව ගමන් අපිට මෙන්න මේ විදිහට rear blinders බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. එයත් ඉතින් අර ඔන්න ඔය විදිහට ක්‍රියා කරන විදිහට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ආයිත් vehicle එකට ඇවිල්ලා අපිට හැම චූටි එකක්ම තියෙනවා. ඉතින් මේකේ සෑහෙන අර මං කිව්වා වගේ too perfect කරන්න ගිහිල්ලා සෑහෙන complicated කරගත්ත විදිහේ design එකක් නැත්නම් infotainment system එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අපිට වෙනස් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ඔක්කොටම යන්න හදන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් ඊට අමතරව අපිට මේ සිස්ටම් චෙක් එක කරගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිවර්ස් මැනුවල් එක අපිට බලන්න පුළුවන්. ඒ වගේම අනිත් ඉන්ෆර්මේෂන්ස් ටික අපිට මේ විදිහට නෝමල් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රෝන් එක අපි ඔයගොල්ලන්ට දාලා පෙන්නුවා මොන විදිහටද ඒක වැඩ කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අනිත් ඒවා ටික නම් අපිට නෝමල් විදිහට අපි කතා කරේ මං ක්ලයිමේට් කන්ට්‍රෝල් එකනට. මේ ක්ලයිමේට් කන්ට්‍රෝල් එක මෙහෙම පෙවුනට මෙයා සෑහෙන වෙනස් අප්ග්‍රේඩඩ් විදිහට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්ලයිමේට් කන්ට්‍රෝල් පැනල් එකට ආවහම අපිට මේ සෑහෙන්න දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මේ මුලින්ම කොඩ් zone එකට ඇවිල්ලා දින ඉඳලා ඉස්සරහා දෙන්නට අවශ්‍ය කරන එයා ඩිස්ට්‍රිබියුෂන් එක එයාගේ අපිට ගන්න ඕන විදිහ. ඉතින් මේ ලෝගෝස් දැක්කම ඔයගොල්ලන්ට තේරෙනවා මොකක්ද තියෙන්නේ කියලා. ඊට අමතරව මෙන්න මෙතන සෙන්ටර් කියලා ගහලා
ඔන් ඔෆ් කරන්න තියෙනවා. මෙයා ඇත්තටම තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනින් අපිට පුළුවන් ඔන් ඔෆ් කරගන්න අපේ එයා ෆ්ලෝ එක මෙන්න මෙතනින් එන එයා ෆ්ලෝ එක සම්පූර්ණයෙන් පිටිපස්සටම යන විදියට අපිට හදාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සෙන්ටර් වෙන්ට් කියලා කියන්නේ මෙන්න මෙතන මේ කැලලට. ඉතින් මේ වෙලාවේ අපි මෙයාව ක්ලෝස් කරලා තියෙන්නේ. ඉතින් මෙයාව අපිට ඔන් ඔෆ් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙයාගේ චුට්ටක් ෆන්ක්ෂන් වෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි දැන් මෙයාගෙන් AC අපිට එනවා. මේ මෙන්න මේ පාර්ට් එක මොකද්ද වෙන්නේ කියලා මම හරියටම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපිට වෙන්ටිලේෂන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම සින්ක්‍රනයිස් කරන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. ඊට පස්සේ ඔප්ෂන් එකට ගියාම වෙන්ට් එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා මේක නිකන් එක පැනල් එකක් වගේ තමයි තියෙන්නේ. අපිට මේකේ මෙතන ෆන්ක්ෂන් එක පෙන්වන්න බැන්නොට මම පිටිපස්සේ AC ලූවර්ස් වල මම ඒ ෆන්ක්ෂන් එක පෙන්වන්නම්. අපිට පුළුවන් ඔයාගේ ඔප්ටිමල් ස්පේස් එකට එන්න ඔයාගේ ලූවර්ස් ටික මෙන්න මේ විදිහට ඔයා කැමති තැනකට මෙන්න මේ විදිහට එන විදිහට හදාගන්න. ඒක ඉස්සරහට වගේම පිටිපස්සටත් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිවර් ෆෝකස් කරන විදිහට වෙනම හදන්න පුළුවන්. නැත්නම් හැමෝටම නිකන් කොමන්ලි යන විදිහට දාන්න පුළුවන්. මෙයාටත් පැසෙන්ජර් ෆෝකස් වෙන විදිහට දාන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඊට අමතරව අපිට නෝමල් විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම දෙකෙන් එකක් අපිට කැමති නම් මේ විදිහට ඔෆ් කරගන්න ඔන් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙච්චර ටෙක්නොලොජි එකක් තියෙන ක්ලයිමේට් කන්ට්‍රෝල් පැනල් එකක් මම නම් අද වෙනකන් දැකලා නැහැ. ඉතින් මේක මාර ඇඩ්වාන්ස්. හැබැයි ඉතින් unnecessary කියලා කියන්න පුළුවන්. ඉතින් මේ හැබැයි ඉතින් Porsche කියලා කියන්නේ මේ පැනමර එකට ආවහම හැමදේම ඕනකට වඩා වැඩි කරගන්න හදපු විදිහේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඊට අපිට කම්ෆර්ට් එකට ගත්තම අපිට ගන්න පුළුවන් අයනයිස් කරන එක ගන්න පුළුවන්. එතකොට ඔයාගේ හැමතිස්සෙම පියුරිෆයිඩ් එයා එකක් විතරයි මේ වාහනේ ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ අපිට අනිත් මේ ස්ටයිල්ස් වෙනස් කරගන්න පුළුවන්. කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් ඔයාට ඕනේද ඔයාගේ AC ලූවර්ස් වලින් ඔයාව ක්ලයිමේට් මේ ඔයාව හොඳ විදිහට තියාගෙන නැත්නම් ඔයාව කූල් විදිහට ෆ්‍රෙෂ් විදිහට තියාගන්න කියලා. ඊට පස්සේ අපි මොකක් හරි මීටින් එකක ඉන්නවා නම් අපිට පුළුවන් කලින්ම ස්කෙඩියුල් කරන්න මෙන්න මේ වාහනේ මෙන්න මේ විදිහට මේ මම මීටින් එක ඉවරලා එනකොට කූල් කරලා තියාගන්න අරකයි මේක කියලා අපිට කමාන්ඩ්ස් දෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ විදිහට අපිට කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට තේරෙනවා මම මේ එළියට යනකොට අත එළියට අරන් ඉන්නකොට මේ තියෙන මෙනූස් ටික ඇත්තටම කිව්වොත් ඔය මේ සබ් මෙනූස් ටික වැහෙනවා. දැන් ඔන්න ඒ ටික වැහිලා තියෙන්නේ. හැබැයි මම මේ ළඟට යනකොට ටක් ගාලා ඒ ටික අපිට මෙනු එක ඇක්ටිව් කරලා තිනවා. ඉතින් මාරම මේ දේවල් ටිකක් තියෙන ඉතින් අමතරව අපිට ඇප්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ගහලා තිනකොටම මොනවාද වගේ දේවල් තියෙන එකේද මේවා නම් සාමාන්‍ය දේවල්. ඒ වගේම අපිට ඩ්‍රයිව් ඇසිස්ට් කරන්න අපේ ක්‍රූස් කන්ට්‍රෝල් සහ අනිත් මේකට ඇවිල්ලා තියෙන සේෆ්ටි ෆීචර්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. අපිට ඔටෝ පාකින් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට ඒක මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම හයිබ්‍රිඩ් මොඩ් එකට ආවහම අපිට තවත් ඔප්ෂන්ස් කීපයක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක මේ අපිට මෙන්න මේ ස්පෝර්ට්ස් ක්‍රෝන් එක වගේම තමයි සර්කල් එක ඔයගොල්ලන්ට පේන්නේ. මම මේක හයිබ්‍රිඩ් එකට දැම්මම මම ස්ටියරින් වීල් එකෙන් දැම්මේ. හැබැයි යා හයිබ්‍රිඩ් එකට වැටුණා. ඉතින් මේ e-power එකෙන් හයිබ්‍රිඩ් එකට යනකොට අපිට ඔප්ෂන්ස් තුනක් හම්බෙලා තියෙනවා. එකක් තමයි මෙන්න මේ හයිබ්‍රිඩ් ඔටෝ කියන එක. එතකොට එයා වාහනේට ගැලපෙන විදිහට තියෙනවා. ඊට පස්සේ e-haul කියලා කියන්නේ මේ බැටරි රේන්ජ් එක නැත්තම් මේ බැටරි එක ඒ විදිහටම හෝල් කරන් ඉන්නවා සම්පූර්ණ එන්ජින් එකෙන්ම යන්න දෙලා. ඊට අමතරව e-charge කියලා කියන්නේ දැක්කනේ එන්ජින් එක ටක් ගාලා කික් ස්ටාර්ට් වුණා. දැන් එයා එන්ජින් එකෙන් මෙයාව ස්ටාර්ට් මේ charge කරගන්නවා. ඉතින් සම්පූර්ණ මේ බැටරි එකම මෙයාට මේ කින විදිහට charge කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට ඉලෙක්ට්‍රොනික රේන්ජ් එකේ නැත්නම් අපේ මේ e රේන්ජ් එකේ මොන විදිහටද යන්නේ ඒ ටික ඔක්කොම ස්ටැට්ස් ටික ඒ ටික අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට මේ සවුන්ඩ් කන්ට්‍රෝල්ස් වලට පවා බැලන්ස්, ටෝන්, වොලියුම්, බෝස් සිස්ටම් කියලා අපිට ඔප්ෂන් 4ක් හම්බෙලා තිනවා. මේකේ තියෙන ඔප්ටිමල් සවුන්ඩ්ස් ටික එළියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක්සෙප්ෂනල් ක්වොලිටි එකක් මේ වාහනේ සවුන්ඩ් සිස්ටම් එක අපිට හම්බෙලා තිනවා. ඉතින් ඒවස් බොහොම සාමාන්‍ය දේවල් මේ වගේ ලක්ෂරි කා එකකට එනකොට. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ ස්ක්‍රීන් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ සමහර එක්කෙනෙක්ට අපේ වීඩියෝ එක බැලුවේ නැත්නම් එහෙම එකපාරට මේ වීඩියෝ එකට ආවොත් ඇවිල්ලා මෙයා ගැන බලන්න ගියොත් එහෙම අංජු කොරස් වෙන්න පුළුවන් හැකියාව වැඩි. හොඳ වෙලාවට නිපුලිත් කස්බේ ඔටෝමොබයිල්ස් අපේ YouTube channel එක තියෙන හින්දා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ඒ ටික ඔයාලට කලින් බලාගෙන කරගෙන ඔයාලට එන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අපිට එදිනෙදා දකින්න වාහන වගේම ඩ්‍රීම් කාස් බලා ගන්න ලංකාවේ ප්‍රසිද්ධම channel එකක් කියලා ඕගොල්ලෝ කියන නිපුලිත් කස්බේ ඔටෝමොබයිල්ස් අපේ YouTube channel එකේ මේ වගේ තියෙනේම හින්දා ඉතින් දවසක මේ වගේ වාහනයක් ගන්න යනකොට ඔයාලට අනිවාර්යෙන් කිසිම බයක් නැතුව ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් එහෙමම පල්ලෙහාට එමු. ඉතින් පල්ලෙහාට ආවෙන් පස්සේ අපිට ආයිත් වෙනස්ම විදිහේ අර ග්ලොස් බ්ලැක් මෙටීරියල්ස් එක බලා ගන්න තියෙන ඒරියා එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අපිට හරියට බැලුවොත් එහෙම මෙන්න මේ උඩ තියෙන බටන්ස් ටික ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ මේ ෂෝට්කට් කේස් විදිහට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම අපිට සිම්පල් ටච් එකකින්
මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපිට normal විදිහට touch කරන්න විතරයි තියෙන්නේ. එතනින් පල්ලෙහාට ආවම අපිට dual climate control අපේ panels ටික බලන්න පුළුවන්. මේකේ මෙන්න මේ එළියේ තියෙන එකෙන් අපිට temperature එක control කරන්න පුළුවන්. ඒවත් බොහොම solid ලස්සන high quality knobs තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. එහා පැත්තේ එකෙන් අපිට AC blower speed එක වෙනස් කරගන්න පුළුවන්. මේකේ ඒක දෙපැත්ත මාරු වෙලා එළියේ තියෙන එකේ temperature එක ඇතුළේ තියෙන එකේ fan එක විදිහට අපිට බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මෙන්න මේ විදිහට මේ වොලියුම් එක අඩු වැඩි කරගන්න ඒ knob එක බලා ගන්න පුළුවන්. ඒ වගේම hazard button එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එතනින් පල්ලෙහාට ආවම මේගොල්ලෝ අපිට මෙහෙම ඇතුළට ක්ලික් කරන්න ඕන විදිහට තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒක අපිට දෙපැත්තටම ඒ විදිහට දා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට අනිත් ඒවත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් මම damper settings ගැන ඕගොල්ලන්ට කතා කරා කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම traction on off කරන එකත් අපිට මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ඊට අමතරව මේ පැත්තට ආවමත් අපිට seat heaters හම්බෙලා තිනවා. ඒ වගේම අපිට මේ වාහනේ seat coolers හම්බ වෙන්නේ නැති වුණාට අපිට මේ option එක මෙන්න මෙතනින් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක අපිට off කරලා තිබ්බනම් අපිට seat heaters මෙන්න මේ ඉස්සරහා seats දෙකටම බලා ගන්න පුළුවන්. ඒ වගේම max AC සහ අපිට air circulate වෙන විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ටග් ගාලා individual mode එකට යන්න ඕන නම් අපිට ටග් ගාලා මෙයා අපේ මේ වාහනේ individual mode එක save කරලා තියෙන විදිහත් එක්ක ටක් ගාලා ඒක බලන්න පුළුවන්. ඉතින් කලින් ජෙනරේෂන්ස් වල මේ හැම එකටම කීස් තමයි තිබ්බේ ටක් ගාලා ඔබන්න. මෙහෙම දිගටම තියෙනවා. ඉතින් ඒක Porsche වාහනවල ගොඩාක් identical interior එක. ඉතින් ඒ ටික වෙනස් වෙලා තමයි මෙන්න මේ වගේ digital වෙලා තියෙන technology එක වැඩිලා තියෙන මෙන්න මේ වගේ එකක් අපිට බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් අපිට අපේ 8 speed transmission එක හම්බ වෙනවා. මෙන්න මෙතන click කරන button එකක් තියෙනවා. ඒකත් අපිට නිකන් අර Chrome වගේ තමයි බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් එයාගේ මෙහෙම අපිට දාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. රිවර්ස් එකටද මොකටද දාගන්න ඕනේ කියලා. ඉතින් මේ අපිට ඊට පස්සේ P එකට දාන්න මෙන්න මේ විදිහට මේක එබුවා නම් හරි. ඊට සමතරව ඕගොල්ලෝ දන්නවා මේ බටන් මොකද්ද කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙන පළවෙනි ස්ටෝරේජ් ඒරියා එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ ඒරියා එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ චූටි ඒරියා එකක් අපිට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් කී එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් දාගන්න. ඊට අමතරව sizes දෙකකින් මෙන්න මේ වගේ cup holders හම්බ වෙනවා. ඒ වගේම මෙතනින් මේ විදිහට ඕපන් කරලා අපිට USB ports උත් එක්ක ඒ වගේම 3.5 jack එක සහ 12 volt output එකක් එක්ක මේ වගේ ස්ටෝරේජ් එකක් වගේම තව චූටි කැබින් පුංචි ඉඩක් මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව අපිට සෑහෙන හොඳ ඩෝබින්ස් දෙකක් හම්බෙලා තියෙනවා. ඉතින් වතුර බෝතලයක් වගේ දෙයක් දාගන්න පුළුවන් වෙන විදිහට පොඩ්ඩක් කලයින් වෙලා තියෙන විදිහට ඒ ටික බලන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය ලොකු දේවල් ටික දාගන්න පුළුවන් වෙන විදිහට අපිට මේ වාහනේ ඒ ඒරියා එක අපිට බලාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ අපි glove box එකට ආවහම මෙන්න මේ විදිහට අපිට තවත් හොඳ ඒරියා එකක් බලන්න පුළුවන්. ඉතින් manual එකටම සෑහෙන ඉඩ ප්‍රමාණයක් යනවා. ඒ වගේම සෑහෙන ලොකු බරකුත් අපිට ඒකෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් storage areas වලට ආවම ඉස්සරහට නම් ඇත්තටම කිව්වොත් හම්බ වෙන්නේ areas ටික විතරයි. ඉතින් මම එහෙම වෙන්නම් අපේ driving position එකට. ඉතින් ගොඩක් මේ Porsche වාහන වල මෙන්න මේක තමයි driving position එක. මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලෝ පදින්න. මම මේ ඇත්තටම නේ හේන relaxed වාහනයක මේ ඉන්නා වගේ තමයි ඉන්නේ. හරිය නැත්නම් මම drive කරනකොට මම drive කරන්නේ මෙන්න මේ වගේ ළඟට අරගෙන මෙන්න මේක තමයි මගේ driving position. එතකොට තමයි මේ Porsche කියන වාහනයක එන්න ඕන ඒ ගැම්ම ඒ fun එක අපිට ඒ experience එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සෑහෙන හොඳ leg room එකක් head room එකක් තියෙනවා. ඉතින් ඕනම ප්‍රමාණයේ පුද්ගලයෙක්ට බොහොම ලේසියෙන් ලස්සනට යන්න පුළුවන් විදිහට බොහොම සාමාන්‍ය දේවල් මේ වගේ වාහනයකට යනකොට perfectly soft හොඳ අපිට අර Bentley තරම්ම මේ soft ඒවා හම්බ වෙන්නේ නැති වුණාට මේ අපිට සෑහෙන හොඳ comfortable seats හම්බෙලා තියෙනවා. full leather seats තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ventilated seats. ඒ කියන්නේ අපිට seat heaters වැඩ කරන විදිහට බලා ගන්න පුළුවන් විදිහට seat heaters අපිට තියෙන හින්දා ඒකටම ගැලපෙන විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ඒකට electric seats අරම ගැන ඔයගොල්ලන්ට කතා කරා. ඊට පස්සේ අපි ඔක්කොම ටික ඒ ගැන මම හිතන්නේ කතා කරා. අපිට මෙන්න මෙයා විතරක් මිස් වුණා. අනිවාර්යයෙන් මම පිටිපස්සට ගියාම මෙයාව පෙන්නන්නම්. ඒ හින්දා එතනත් ඔයගොල්ලෝ එහෙම ඉන්න. එහෙම අපි උඩට එනවා. උඩට ආවයින් පස්සේ අපිට මෙන්න මේ ටික සම්පූර්ණ රෙක්සින් වගේ තමයි බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ sunroof එකක් හම්බ වෙනවා. ඉතින් මේ sunroof එක ඇත්තටම කිව්වොත් පිටිපස්සටයි ඉස්සරහට දෙන්නටම හම්බ වෙනවා. හැබැයි අපි ගොඩක් වාහන වල දකිනා වගේ පිටිපස්ස එක විතරයි ඉස්සරහ එක විතරයි අපිට ඕපන් කරන්න හැකියාවක් හම්බ වෙන්නේ. පිටිපස්ස එක අපිට ඕපන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට මේකේ sunroof එකක් අරක moon roof එකක් විදියට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මේ අපිට මෙන්න මේ front sun blind එක මේ විදියටත්
රියර් සන්බ්ලයින්ඩ් එක මෙන්න මෙතනොත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට වාහනවල හම්බ වෙන්නේ එකපාරෙන් මේ දෙකම ඕපන් වෙන විදිහට. හැබැයි මෙයා ඒක වෙනස් විදිහට අපිට අරන් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න මේ පැනල් එක අපිට බොහොම ලේසියෙන් බලා ගන්න පුළුවන් ගොඩක් Porsche වාහනවල. ඉතින් මේ විදිහට අපිට ලයිට් පැනල්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපිට සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ එළියක් එක්ක අපිට ඒ ටික බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම පාකින් සෙන්සර්ස් ඔෆ් කරන්න තියෙන ටිකක් වියර්ඩ් තැනකින් මෙන්න මෙතන උඩින් තමයි අපිට ඒක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් අපිට රියර් ලයිට්ස් ටික වෙනම මෙතනින් ඔෆ් කරගන්න පුළුවන්. ඊට අමතරව රීඩින් ලයිට්ස් මෙන්න මේ විදිහට මෙතනින් විතර මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේන්ලිම වාහනේ ෆ්‍රන්ට් සීට් නැත්නම් මෙන්න මේ ටික ගැන කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් වාහනයක මේ හරියනේ ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ඒවා ටික තියෙන්නේ. මේ කායක එහෙම නැහැ. පිටිපස්සට යනකොට තවත් ඉන්ට්‍රස්ටිං වෙනවා. ඉතින් ඒ හින්දා අපිටක් ගාලා පිටිපස්ස සීට්ස් මොනවා වගේද කියලා කතා කරමු. හරි ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන පිටිපස්සේ සීට්ස් වලට ගොඩක් සීට්ස් මේ වාහන වගේ නෙවෙයි. මේකර මම ඉන්ට්‍රැක්ෂන් එකේ කිව්වාගේ එක්සිකියුටිව් කාර් එකක් කිව්වට මම ඔයාලට කියවන එක්සිකියුටිව් එකේදී ලොං වීල් බේස් එක ගන්න පුළුවන් කිව්ද. මේක මේ ලොං වීල් බේස් එක නෙවෙයි. හැබැයි මේක එක්සිකියුටිව් කාර් එකක්. හැබැයි පිටිපස්සටත් අපිට මේ ඉස්සරහා වගේම බකට් සීට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම සීට්ස් තමයි අපිට මේ වගේ Porsche emblem එකත් එක්ක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම grab handle එකක් තියෙනවා. ඒ වගේම බීබිල එකෙත් අපිට මෙන්න මෙතනින් AC ලූව් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම ඩ්‍රයිවර්ස් කාර්. ඉතින් අන්න අරයාට තමයි හොඳම ඒවා ටිකක් තියලා තින්නේ. යාටත් ඔප්ෂන්ස් ටිකක් ඒ විදිහටම හම්බ වෙලා තිනවා. ඉතින් මේ අපිට ඉස්සරහා වගේම පිටිපස්සෙත් මැටීරියල්ස් ඒ විදිහටම බලන්න පුළුවන්. ඒ ෆයින් ක්වොලිටි එකේම ලෙදර් සීට්ස් ඒ ඔක්කොම ටික අපිට බලන්න පුළුවන්. ඉතින් අපිට රීඩින් ලයිට් එකක් මෙතනින් මේ විදිහට හම්බෙලා තිනවා. ඉතින් මේ අපිට පිටිපස්සෙටත් මෙන්න මේ වගේ මූන් රූෆ් එකක් හම්බෙලා තියෙනවා. ඒක අපිට මෙන්න මේ විදිහට ඕපන් කරගන්න හැකියාවක් තියෙනවා. ඒතර වාගේ මේ ඇඩිෂනල් විව් එක ඔයාලට අරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මම ආයෙත් මේ වෙලාවේ ගොඩක් රස්නේ. ඉතින් මම ඒ දෙක මේ විදිහට වහගන්නවා. ඉතින් මම අර ඕගොල්ලන්ට ඉස්සරහා වෙන්ට් එකක් වැඩ කරන්නේ නැහැ කියලා මම ඕගොල්ලන්ට පෙන්නුවානේ. මේ තියෙන්නේ ඕගොල්ලන්ට හොඳට පේනවා නම් අපිට මේකේ අපිට කිසිම අර එහාට මෙහාට කරන්න නොබ්ස් මුකුත් නැහැ. ඉතින් අපිට ඒකත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් විදිහට තමයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ ටච් කරන විදිහට ඔයා දාලා තියෙන ඩිසයිඩ් තැනින් ඒ විදිහටම අපිට එයාෆ්ලෝ එක ගන්න පුළුවන් විදිහට ගන්න පුළුවන්. මේ හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහා වගේම පිටිපස්සෙත් අපිට කම්ෆර්ට් එක අපිට මොන වගේද එයාෆ්ලෝ එක එන්න ඕනේ, ඒ ලූවර්ස් වලින් මොන විදිහට දෙන්න ඕනේ, අයනයිස් කරන එක ඒ හැමදේම අපිට ඒ විදිහටම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට සම්පූර්ණ ක්ලයිමේට් එතකොට මේක අර මං කිව්ව කොඩ් zone විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොඩ් zone වලට අපිට මෙන්න මේ විදිහට මේ අපිට ඉස්සරහා වගේම පිටිපස්සෙත් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙන්න මේවත් අපිට ඔප්ෂන්ස් විදිහටම ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ අපිට ඒ ටික ඒ විදිහටම බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම අපිට සන් බ්ලයින්ඩ් එක, රියර් සන් බ්ලයින්ඩ් එක මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහා වගේම අපිට මේ වගේ අර ලාවට ටච් කරන්න පුළුවන් වෙන විදිහට මීඩියා පිටිපස්සටත් බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔඩියෝ එක උනත් මේ අපිට ඒ විදිහට වෙනස් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ඉස්සරහා එක දාලා තියෙනවා නම් ඉතින් මෙයාට ලොකු සපෝට් එකක් අපිට මෙයාගෙන් අනිවාර්යයෙන්ම මෙතනින් ගන්න ඕනේ කියලා එහෙම එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒ වෙන්න ඕනේ ටික අපිට ඉතින් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් පිටිපස්සට තාවම සෑහෙන හොඳ ලෙග් රූම් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් පිටිපස්සේ සීට්ස් අපිට කන්ට්‍රෝල් කරන්න මැනුවල් කරන්න බෑ. හැබැයි අපිට පර්ෆෙක්ට් පොසිෂන් එකට ලස්සනට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අර ස්පෝර්ටි කායකට ගැලපෙන විදිහට තමයි ඉන්ටීරියර් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට සෑහෙන හොඳ ලෙග් රූම් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම හොඳ හෙඩ් රූම් එකක් හම්බෙලා තියෙනවා. මේකේ මේ තියෙන ඒ අර ස්ලාන්ටඩ් කූපේ වගේ තියෙන ඩිසයින් එක තිබ්බට අපිට හොඳට ඒක ඒ විදිහටම හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට තව චූටි මෙන්න මේ වගේ බ්‍රෂ්ඩ් ඇලුමිනියම් වගේ පාර්ට් එකක් වෙන මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට ඕපන් කරගත්තම අපේ කප් හෝල්ඩර්ස් බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ බලන්න මෙන්න මෙතන විතර චූටි මේ ඇඟිලි පුරුක් දෙකක විතර සයිස් එකක් තියෙන කප් හෝල්ඩර් එක මොකටද කියලා. ඉතින් ඇත්තටම මෙන්න මෙයාව මෙන්න මේ විදිහට අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙයාවත් මෙන්න මේ විදිහට හොඳ ග්‍රෑබ් වෙලා තියාගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ වගේ කෑල්ලක් එක්ක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඊට නැති වුණාම අපිට මේ විදිහට ඒක ක්ලෝස් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් USB ports දෙකක් අපිට මෙන්න මෙතනින් phones charge කරගන්න පිටිපස්ස යන කට්ටියගේ කරගන්න පුළුවන්. ඊට අමතරව පස්සේ මෙන්න මේ විදිහට අපිට ඒක ක්ලෝස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට තවත් arm rest එකක් මෙන්න මේ විදිහට හම්බෙලා තිනවා. මෙයාව නම් මට හිතෙන්නේ මෙතනට ඇත්තටම සුදුසු නෑ. ඊට වඩා arm rest නැතුව තිබ්බත් හොඳයිද මන්දා කියලා මට හිතෙනවා. ඉතින් මේක ඕපන් කරාම මේ වගේ තවත් storage area එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් ගොඩාක් complicated නෑ. ඉතින් සාමාන්‍ය අපිට අර ඒ වාහනයට ගැලපෙන මේ වගේ ස්පෝටි යට් ග්‍රෑන්ඩ් ටූරින් ෆෝඩෝ කායකට ගැලපෙන විදිහේ ඩ්‍රයිවර්ස් කායකට විදිහට හැදිච්ච එක්සිකියුටිව් කායකට ගැලපෙන විදිහේ ඉන්ටීරියර් එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට වාහනේ මෙන්න මේ පිටිපස්ස සීට්ස් වලින් කතා කරන් තියෙන්නේ. දැන් ඉතින් මේ වගේ වාහනයක මම ඔයගොල්ලන්ට කිව්වා වගේ 465 horsepower 700 Nm torque එකක් වගේ සෑහෙන හොඳ performance හම්බෙලා තියෙන මේ වාහනේ අපි drive කරලා බලමු.
හරි ඉතිං දැන් අපිට කතා කරන්න තියන්නේ මේ amazing Porsche Panamera ලංකාවේ Porsche Panamera කිව්වම ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැති මෙන්න මේ කායකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතින් මමත් ඇත්තටම සම්පූර්ණ පොටෙන්ෂල් එක එළියට ගන්න හදන්නේ නැහැ. මොකද මේ වගේ කාර් එකක් ඇත්තටම අපිට අර මම කිව්වා වගේ මම ඉන්ටීරියර් ගැන කතා කරද්දී කිව්වා වගේ මේ සම්පූර්ණයෙන්ම අපිට මේ අර පර්ෆෝමන්ස් කාර් එකක් කියන එකක් උඩම බේස් වෙච්ච කාර් එකක් නැතුව නිකන් normal GT නැත්නම් grand touring කාර් එකක් විදිහට අපිට හම්බ වෙලා තියෙන හින්දා අපිට ඒකේ ප්ලෙෂර් එක ඒත් එක්කම ගන්න පුළුවන් වෙන ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා කිසිම සද්දයක් නැහැ මුකුත්ම සද්දයක් නැතුව අපිට නිකන් ක්‍රූස් වෙන ඉලෙක්ට්‍රික් වාහනයක් විදිහට අපිට මෙන්න මේ වාහනේ drive කරගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් අපිට 50 කිලෝමීටර්ස් බැටරි එකෙන් විතරක් සම්පූර්ණ ෆුල් charge එක යන්න පුළුවන්. මම performance specs ගැන කතා කරා වගේම ඉතින් එතකොට අපේ මේ analog screen එකෙත් අපිට RPM එකක් පෙන්වන්නේ නැහැ. මොකද ඉලෙක්ට්‍රික් විදිහට යනකොට අපිට එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැති නැහැ සහ RPM එකක් අපිට හම්බ වෙන්නේ නැති හින්දා ඉතින් අර වාහනේ තියෙන ඒ quality එක ඒ තියෙන හැම soft material එකම මේ gloss panels ඔක්කොමත් එක්ක අපිට අපේ මේ driving experience එක සෑහෙන දුරකට ඒකටම ඇඩ් වෙලා තියෙන බ්‍රෑන්ඩ් වැලියු එකක් විදියට ටිපිකල් Porsche vehicle එකකින් බලන්න පුළුවන් වෙන විදියට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වා වාහනේ size එකත් එක්ක සාමාන්‍යයෙන් ටිකක් ලොකු turning radius එකක් තියෙනවා. හැබැයි මේ වගේ පාරක නැත්නම් අපි දැන් පෙන්නුවොත් එහෙම අපි මේ හැමෝම දන්න පාරක තමයි අපි ඉන්නේ. ඉතින් මේ ඒ වගේ පාරක් තමයි සාමාන්‍ය මේ වගේ වාහන යන්නේ. ඉතින් අපිට මේ වගේ වාහනයක් මේ වගේ පාරක යනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට වාහනේ මැනුවල් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට මේ බොහොම ලේසියෙන් මේ වාහනේට අවශ්‍ය වෙදිල්ල ඔක්කොම ටික අපිට බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපේ මේන්ම drive modes ටික මෙන්න මෙතනින් බලන්න පුළුවන්. මම දැන් e-power එකේ ඉන්නේ. ඉතින් e-power හයිබ්‍රිඩ් එකට e-power එකට ගියාමත් අපිට ඉලෙක්ට්‍රික් එකවලදී මම ඔයගොල්ලන්ට ඉන්ටීරියර් ගැන කතා කරද්දී පෙන්නුවා වගේම අපිට ඒ ටික බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපිට හයිබ්‍රිඩ් එකේදී අපිට එන්ජින් එක කික් ස්ටාර්ට් කරගන්න හැකියාවක් හම්බ වෙනවා. ඒ වගේම ස්පෝර්ට් එකට දැම්මම ඔන්න ඔය විදිහට ටක් ගාලා එන්ජින් එක කික් ස්ටාර්ට් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බොහොම ලස්සන සටල් එක්සෝස්ට් ටෝන් එකක් එක්ක මට මේ අපේ PDK ට්‍රාන්ස්මිෂන් එකෙන් ගන්න ඕන උපරිම අර කන්වීනියන්ට් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එක අපිට හම්බ වෙලා තියෙන ඒත් එක්කම අර Porsche වාහනයකින් බලන්න පුළුවන් වෙනදී සරල performance oriented කියන අන්න ඒ breed එක typical අපේ කියන අර 911 වාහනයක් මතක් කර දෙමින් ඒ වගේම අපියරන්ස් එකක් අපිට අරන් දෙයිලා ඒක ලස්සනට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මම මේ පැඩල් ෂිෆ්ටර්ස් තිබ්බට දැන් ඇත්තටම කිව්වොත් මම පැඩල් ෂිෆ්ටර්ස් මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. මේ වාහනේම එයා විසින්ම බොහොම ලස්සනට ඒ ගියර්ස් ටික ලස්සනට මාරු කරනවා. ඉතින් මෙන්න මේ වගේ ස්පෝර්ට් එක යනකොටත් එහෙම පුළුවන්. ඊට පස්සේ බොඩි රෝල් එක ගැන කියනවා නම් මේ වගේ ලොකු වාහනයක් එක සාපේක්ෂව බලනකොට amazing මේ බොඩි රෝල් එකක් තියෙනවා. ඉතින් අර මේ ඔයගොල්ලන්ට පේන මම ඩවුන් ෂිෆ්ට් කරනකොට අර ටිපිකල් මේ Porsche වාහනයක බලා ගන්න පුළුවන් වෙන විදිහේ ඒ එක්ස්පීරියන්ස් අපිට ගන්නවා. මම මේ තාම ස්පෝර්ට් මොඩ් එකේ ඉන්නේ. අපිට ස්පෝර්ට් ප්ලස් එකටත් මෙහෙමම දාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ලාවට ක්‍රැකල්ස් එහෙම පොඩ්ඩක් එහෙන්න ගන්නවා. ඉතින් අමතක කරන්න එපා මේක 4 seater executive car එකක්. මේක grand touring car එකක්. දොරවල් 4ක් තියෙන විදිහේ වාහනයක්. මේක අපි දකින අපි අහලක තියෙන විදිහේ 911 එකක්වත් එහෙම නැත්නම් 718 එකක්වත් එහෙම නැත්නම් ඒ වගේ හයි පර්ෆෝමන්ස් ස්පෝර්ට්ස් කාර් එකක් නෙමෙයි. මේක එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහේ වාහනයක්. ඉතින් අපිට ස්පෝර්ට් ප්ලස් එකේදී මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අර අපි බලාපොරොත්තු වෙන 450 horse power අපිට 700 newton meter torque එක මේ ඔක්කොම පුදුමාකාර සතුටක් ගේන විදියට මට අඩුම ගානේ ලොකුවට ගියර්ස්වත් මාරු කරගන්න ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ නෙවෙයි ඇත්තටම කරගන්න බෑ. එච්චර ස්පීඩ් එක අපිට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලංකාවේ පාරවල් වලට මේකේ තියෙන මේ සම්පූර්ණ හෝස් පවර් එක
මේ වගේ ටොන් දෙකක් විතර බර වාහනයක් බොහොම easily අපිට මෙන්න මේ විදියට drive කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට ආයෙත් ඔයාගේ ඇඩ්‍රිනලින් රෂ් එක ඉවිච්ච ගමන් ඊපව් එකට දැම්මා. මුකුත් සද්ද බද්ද නැතුව ආයෙත් තියාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ස්පෝර්ට් ප්ලස් එකේදී අපිට හැකියාවක් හම්බෙලා තියෙනවා. දැන් මේ බැටරි එක charge වෙන හින්දා තමයි එන්ජින් එක යයි දෙකම දෙන්නත් එක්කම එකට යන්නේ. ඉතින් මේ අපිට මේ මම මෙච්චර වෙලා ස්පෝර්ට් එක්සෝස්ට් සිස්ටම් එක ඕෆ් කරන් තමයි තියලා තියෙන්නේ. ඉතින් ඒකට දාපු හින්දා මම ආයෙත් පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම මේක මේ 4 seater car එකක් කියන්නේ. ඉතින් කොහොමද Porsche කියන්නේ මම හිත නැත්තම් Porsche කියලා කියන්නේ ලෝකේ හැන්ඩලින් අතින් බෙස්ට්ම බ්‍රෑන්ඩ් එක කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් 911 වේවා මේ වගේ අපේ 718 එක වේවා එහෙම නැත්තම් මේ වගේ Panamera Four-door full size sedan එකක් එහෙම නැත්තම් මේ lift back model එකක් වේවා පුළුවන් තරම් දෙන්න පුළුවන් හැන්ඩලින් පැත්තට මම මේ 82ක විතර වේගකින් මම මේ යන්නේ මට නිකන් 20ට යනවා වගේ තමයි තේරෙන්නේ. එච්චර බොහොම ලේසියෙන් වාහනේ කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක Porsche වාහනයක්. ඉතින් මේවල safety features අරවා මේවා ගැන මට ආයිත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඒව හින්දා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපිට 360 cameras හම්බෙලා තියෙනවා. ඒ අනිත් හැමදේම අපිට ඒ විදිහට බොහොම ලස්සනට හම්බෙලා තියෙනවා. ඉතින් මේ හයිබ්‍රිඩ් මොඩ් එකට දාගෙන ඊට පස්සේ අපිට චුට්ටක් යනවා. ඉතින් ස්පෝර්ට් ප්ලස් එකේදී අපිට පුළුවන් මේ බැටරි එක යන ගමනොත් charge කරන්න. ඉතින් ඇත්තට මේකේ අපි හයියෙන් යනවා ගිහිල්ලා ඒකෙන් එන රෙසිස්ටන්ස් එක ඒ වලින් බැටරි එක charge කරගන්න හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේ වාහනේ driving experience එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි එහෙමම වීඩියෝ එකේ අන්තිම කැල වෙන නිපල්ස් කෝ එකට පයිමු. හරි ඉතින් ඔන්න ටික තමයි අපිට මෙන්න මේ Porsche Panamera 4 ලංකාවේ 4ක් විතර බලාගෙන තියෙන ඉතාමත් විරල කාර් එක බලන් තියෙන මෙන්න මේ වගේ වීඩියෝස් ඕගොල්ලෝ බලාගෙන පුළුවන් ලංකාවේ එකම channel නිපුල් අපේ නිපුලිත් කාස් ඔටෝමොබයිල්ස් කියලා කියන ගම අපි එහෙමම අපේ නිපුල්ස් කෝ එකට පයිමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකම අපි design performance practicality comfort සහ price කියන factors පහ උඩ අපි rank කරනවා. ඉතින් මේ වාහනේ design එකට ආවහම අපිට මේ range එකේ තියෙන අනිත් මේ වගේ වාහනත් එක්ක නැත්තම් මේ වගේ type එකක් තියෙන විදිහේ වාහනත් එක්ක කතා කරනකොට මේ design එක ඇත්තටම කිව්වොත් මාර එලගන්ට් ක්ලාසි ඒ වගේම ස්පෝටි එජ් එකක් හම්බෙලා තියෙන විදිහේ ඩිසයින් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කලින් තිබ්බ Panamera එකට වඩා සෑහෙන රිෆ්‍රෙෂ් එක්ස්ටීරියර් එක සහ ඉන්ටීරියර් විදිහට අපිට ඩිසයින් එක හම්බෙලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම සෑහෙන හොඳ ස්කෝර් එකක් මෙන්න මේ Porsche Panamera එකට අනිවාර්යයෙන්ම ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම අනිවාර්යයෙන්ම 8.9 out of 10 වගේ අගයක් මේ වාහනේ ඩිසයින් කියන ෆැක්ටර් එකට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම performance වලට ආවහම absolutely loving. ඉතින් 4 දිනක් අරගෙන හිතන්නවත් බැරි විදිහේ performance එක මේ වාහනේ ලබා දෙන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් 0 to 100 4.6 seconds වගේ ඉතාමත් කුඩා කාලයකදී ටොන් දෙකකටත් ඉතින් වැඩි බර මේ වාහනේ ලබා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඒ වගේම 456 horse power ඒ වගේම සෑහෙන හොඳ performance අපිට මේ වාහනෙන් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වාහනය Porsche lineup එකේ වුණත් Turbo S e-hybrid එකත් එක නැත්නම් මේ Porsche Panamera කියන ඒ සම්පූර්ණ variety එකම lineup එකකටම මම rank කරොත් එහෙම අනිවාර්යෙන් 9.8 out of 10 වගේ ඉතාමත් හොඳ අගයක් මේ වාහනේ තියෙන size එකයි අනිකුත් capabilities උත් එක්ක අනිවාර්යෙන් ලබා දිය යුතුමයි. ඉතින් design performance වලට practical එකට ආවම අපිට height control හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඇතුලේ ඉස්සරහා පස්සේ දෙන්නටම හොඳට ඉඩ හම්බෙලා තියෙනවා. චුට්ටක් හරි අඩුපාඩුවකට වගේ තියෙන ඒ බකට් සීට්ස් වගේ තියෙන ඒවා ලක්ෂරි එක්ස්පීරියන්ස් එකක් එක්ස්පෙක්ට් කරන කෙනෙක්ට එච්චරම ගැලපෙන්නේ නැති හින්දා ඉතින් මේකේ මේ අපිට Porsche Executive කියලා හම්බෙන long wheel base එකේදී අපිට පිටිපස්සේ rear recliner seats පවා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ නම් මේ අන්නේ ඒ මොඩල් එක බලා ගන්න අපිට හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපිට සෑහෙන හොඳ බූට් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තියෙන වාහනේ අපිට අනිකුත් night vision සහ අනිකුත් options උත් එක්ක අපේ practicality බොහොම විදියට simplify කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒ ඔක්කොම ගැන හිතලා බලලා මට අනිවාර්යෙන් 8.9 out of 10 වගේ සෑහෙන හොඳ අගයක් මේ වාහනේ practical එකටත් අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. ඉතින් comfort එකට ආවම අපිට සාමාන්‍යයෙන් චුට්ටක් අපි drive කරනකොට අපිට තේරෙනවා මේ වලවල වලින් යන එක. ඉතින් අපිට air suspensions හම්බෙලා තියෙනවා. හැබැයි ඒව ගොඩාක්ම අර luxury class එහෙම නැත්නම් S class වගේ smooth නෑ. හැබැයි අපිට ගන්න ඕන හොඳ comfort එක ඒ වගේම අපිට drive කරන විදිහට අනුව ගැලපෙන විදිහේ performance එකකට ගන්න පුළුවන් වෙන විදිහට සාපේක්ෂ comfort එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ හින්දා මම සාමාන්‍ය comfort එකට
එකට ඉස්සර පිටිපස්ස දෙකේම සීට්ස් ඔක්කොම කල්පනා කරලා සාමාන්‍යයෙන් මට 7.8 out of 10 වගේ අගයක් තමයි වාහනේ කම්ෆර්ට් දෙන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් කියන එකට ආවම ඕගොල්ලෝ දන්නවා අපි ගෙවන මුදලට වටිනාකමක් දෙනවාද කියන අන්න ඒ ෆැක්ට් එක උඩ තමයි අපි රෑන්ක් කරන්න. ඉතින් මේ වගේ වාහනයකින් ඔයා එක්ස්පෙක්ට් කරන හැමදේම අපිට මේ වාහනෙන් අනිවාර්යයෙන්ම හම්බෙලා දෙනවා. ඉතින් ප්‍රයිස් එකට මට අනිවාර්යයෙන්ම හොඳ අගයක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මෙයා දැන් ලංකාවේ තියෙන මේ ගොඩක්ම අඩු වාහන ප්‍රමාණයක් හින්දා සෑහෙන දුරට මෙයාගේ මාකට් වැලියු එක වැඩි වෙලා තිනවා. ඉතින් ඒ ඔක්කොම කල්පනා කරලා සාමාන්‍යයෙන් 8.1 out of 10 වගේ අගයක් තමයි මට මේ වාහනේ ප්‍රයිස් කියන ෆැක්ට් එකට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිපොලිත් කාස්බේ ඔටෝමොබයිල්ස් අපි 50000 පව් කරන් පස්සේ අපේ ටිකක් කරන විදිය වෙනස් වුණා. ඒ වගේම ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක ටිකක් වෙනස් වුණා. ඉතින් මේ හැම දෙයකටම අපිත් එක්ක තාමත් එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි. ඒ වගේම මේ වගේ තවත් විරල කාස් වගේම අපිට සාමාන්‍යයෙන් එදිනෙදා දකින්න පුළුවන් වාහනත් එක්කම අපේ channel එක දිගටම ඉස්සරහට අරන් යනවා කියන ඒ පොරොන්දු ඔයගොල්ලෝ දෙන ගමන් අපි අදට ගිහින් එන්න මේ නිපොලිත් කාස් by ඔටෝමොබයිල්ස්.